අපි එමනම් අදත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනවා. අද මුණ ගැහෙන්නේ අපි මාතෘකාව permesso di soggiorno. මේ permesso di soggiorno එකේ ඔයගොල්ලෝ දන්නවා රැකියාව විරීත. ඒ කියන්නේ රැකියාවක් නැති කෙනෙකුට permesso di soggiorno එක ඉල්ලුම් කරනකොට අපි ඉල්ලුම් කරනවා නම් permesso di soggiorno disoccupato. අපි බලමු අද disoccupato permesso di soggiorno එක ඉල්ලුම් කරන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන ලිය කියවිලි මොනවද කියලා. එහෙමනම් මම දැන් ලෑස්ති වෙන්නේ ඔයගලන්ට disoccupato permesso di soggiorno එක අයදුම් කරන්නේ කොහොමද කියන එක කියලා දෙන්නයි. මම හිතනවා මගේ කලින් වීඩියෝත් ගොඩක් වැදගත් වෙලා මට කෙටි පණිවිඩ ගොඩක් දෙනෙක් කියලා තිබුණා. ස්තුති කළා. මොකද තමන්ගේ permesso di soggiorno එක තමන් විසින්ම සම්පූර්ණ කරලා අයදුම් කරගන්න පුළුවන් වුණා කියලා ඒ අය මට කතා කරලා කියනවා. ඉතින් මම හිතනවා රැකියාවක් නැති රැකියාව විරීත ඉන්න කට්ටියට ලැබෙන permesso di soggiorno එක තමයි permesso di soggiorno disoccupato. අපි attesa di occupazione අපි ඒ ගැන අද බලමු කොහොමද මේ permesso di soggiorno එක අයදුම් කරන්නේ කියලා. එහෙමනම් දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් permesso di soggiorno එක කොහොමද අයදුම් කරන්නේ disoccupato permesso di soggiorno එක ගැන. එහෙමනම් අපි දැන් බලමු ඒ ගැන. හරි එහෙමනම් මම කලින් කිව්වා වගේ දැන් අද මම කියලා දෙන්න යන්නේ disoccupato එහෙම නැත්නම් රැකියා විරීත එහෙම නැත්නම් ජොබ් එකක් නැති කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ permesso di soggiorno එක lavoro subordinato තිබුණා ජොබ් එකක් නැතිනම් අනිවාර්යෙන් disoccupato ලියලා disoccupato කොලේ අයදුම් කරන්න ඕන. මොකද එහෙම නැත්නම් lavoro subordinato කොලෙත් කියන්නේ වළංගු කාලය අවසන් වෙලා මාස දෙකක් තමයි තිබෙන්නේ. එතනින් එයාට නැවත ඒ කොලේ ගන්න බෑ, අලුත් කරන්න බෑ. ඉතින් එහෙම එකේ ගොඩක් දෙනෙකුට පුළුවන් අදිසියාරි ගොඩක් දෙනෙකුට කියන්නේ ඔබට පුළුවන් ජොබ් එකක් නැති වුණොත් disoccupato කොලේ හරි අයදුම් කරන්න. එහෙමනම් අද දැන් මම කලින් කිව්වා වගේ කියලා දෙන්නම්. disoccupato permesso di soggiorno disoccupato අයදුම් කරන විදිය කියලා දෙන්නම්. එහෙමනම් ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ Ministero dell'Interno ඔයගොල්ලෝ දැන් මේක තැපැල් කන්තෝරුවෙන් ගන්න බූස්ටර් එක ඇතුලේ තියෙන මෝදුලෝ දෙකක් තියෙනවා. ඔයගලන්ට පේන ඇති මෙතන තියෙනවා මෝදුලෝ මෝඩ් 209 කියලා. ඒකේ මෝදුලෝ 1 එක තියෙනවා. ඒ වගේම අපි ඊළඟට කතා කරමු මෝදුලෝ 2 ඒ කියන්නේ දෙවෙනි මෝදුලෝ එක ගැන කතා කරමු මේකෙන් පසුව. මොකද disoccupato අයදුම් කරනකොටත් මෝදුලෝ දෙකම අවශ්‍ය වෙනවා සම්පූර්ණ කරන්න. එhmenan අපි බලමු කොහොමද අයදුම් කරන්න කියලා. al signor custode di මෙතන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ඉන්න නගරේ නාපෝලි මිලානෝ එහෙම නැත්නම් වෙනත් පාර්මා ඒ වගේම පිරෙන්සිය අපි කියමු දැන් මම පිරෙන්සිය ඉන්න නිසා පිරෙන්සිය සඳහන් කරන්නම්. ඒ වගේම මෙතන ප්‍රොවින්චා එක ඔයගොල්ලෝ දන්නවා සෑම නගරයකටම ඉංග්‍රීසි අකුරු දෙකකින් යුත් සංකේතයක් තියෙනවා. ඉතින් ඒක සෑම නගරයකම මේ ප්‍රොවින්ච් එකට තියෙනවා. දැන් පිරෙන්සිය ගත්තොත් F5. ඉතින් F5 දානවා. මෙතන මේ තියෙනවා sezione 1 dati della richiesta මේ cognome. එතන බලන්න මෙතන ඔයගලන්ගේ සම්පූර්ණ ඒ කියන්නේ වාසගම ලියන්න ඕන මේ කොටුවෙන් කොටුවට. සෑම කොටුවටම එක අකුරකින් සඳහන් කරන්න. ඔයගොල්ලන්ගේ කලින් permesso di soggiorno එකත් බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ගුවන් ගමන් බලපත්‍ර කියන්නේ પાස්පෝර්ට් එකත් බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ඩෙන්ටිටි කාඩ් එකත් බලන්න. මොකද මේවා වෙනස් කරන්න එපා. මේවා වෙනස් වෙනවයි කියන්නේ අනිවාර්යෙන් ඉදිරියේදී සංශෝධනයක් කරන්න වෙනවා මේවා හරිගස්ස ගන්න. ඒ නිසා ඔයගොල්ලන්ගේ වාසගම හොඳටම බලන්න. මොකද ඉතාලියේ ජීවත් වෙනකොට සෑම ලිය කියවිලි වල තියෙන්න ඕන අකුරක්වත් වෙනස් නොවන විදියට. මොකද ගොඩක් දෙනෙකුට පසුවට ප්‍රශ්න ඇති වෙනවා
එක අකුරකින් හරි වෙනස් වෙලා තියෙනවා නම් කොහේ හරි තැනකදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙමනම් මෙතන වාසගම ලියන්න මෙතන නෝමේ කියන්නේ ඔබේ නම සඳහන් කරන්න. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ සෑම කොටුවකටම එක අකුරකින්. ඒ වගේම ඔබ දැනට ජීවත් වෙන ප්‍රොවින්ස් එක අපි කියමු පිරෙන්සිය කියලා මම කලින් කිව්වේ. මෙතන සඳහන් කරන පිරෙන්සිය එනවා මෙතනත් FI. එතකොට කොමුනි di domicilio ඒ කියන්නේ ඔබ දැනට පදිංචි වෙලා ඉන්න නගර සභාව කුමක්ද කියන එක. ඉතින් මේ නගර සභාවේ නම තමයි සඳහන් කරන්න ඕන. මොකද අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් පිරෙන්සිය නගර සභාවට අමතරව වෙනත් නගර සභා තිබෙනවා. ඒ වගේම තමයි අපි රෝමේ ගත්තොත් රෝමේ ප්‍රධාන නගර සභාවට අමතරව වෙනත් නගර සභා තිබෙනවා. නමුත් ප්‍රොවින්ස් එක රෝම් නගර සභාව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ඔබ මේ වෙලාවේ පදිංචි වෙලා ඉන්න නගර සභාවේ නම තමයි සඳහන් කරන්න ඕන. ඉතින් අපි දැන් ඔමම ඉදිරියට යමු. ඉදිරියට යනකොට ඔයගොල්ලන්ට පේනවා රීකේද ඉල් මේ අංක 7 යටතේ රීකේද ඉල්. එතකොට මෙතන තියෙනවා rilascio, rinnovo, aggiornamento, duplicato, conversione. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් දැන් ඔයගොල්ලෝ එල්ලුම් කරන්නේ disoccupato කොලේ නිසා මේ disoccupato කොලේ rilascio. මෙතන rilascio. එතකොට මේ rilascio එකේදී ඔයගොල්ලන්ට පුළුවන් ඉල්ලුම් කරන්න rilascio එක ඊට පස්සේ එනවා අපි මෙතෙන්ට permesso di soggiorno. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන permesso di soggiorno එකක් තියෙනවා. එතකොට මේ permesso di soggiorno එකේ මොකද මෙතන තියෙන කාර්තා soggiorno එක. ඒ නිසා අපි යන්නේ permesso di soggiorno එක. අපි දැන් මේ වෙලාව ඉල්ලුම් කරන්නේ permesso di soggiorno එකනේ. එතකොට permesso di soggiorno එක ඉල්ලුම් කරනකොට මෙතන පල්ලෑම් බලන්න මෙතන තියෙනවා මේ අංක 16 codice tipologia permesso carta di soggiorno in richiesta. හරි. දැන් අපි ඉල්ලන්නේ permesso di soggiorno එක. එහෙමනම් permesso di soggiorno එක අපි දැන් ඉල්ලුම් කරන්නේ disoccupato. කියන්නේ disoccupato ඉදුම් කරන්නේ disoccupato permesso di soggiorno එක. එහෙමනම් අපි මෙතන rilascio දැම්මා. මෙතන permesso di soggiorno එක දැම්මා. මෙතන ඒකට අවශ්‍ය කරන සංකේත අංකයක් තියෙනවා. ඒ කියන්නේ disoccupato permesso di soggiorno එකේ සංකේත අංකය තමයි අංක 5. එහෙමනම් අපි මෙතනට තුල් කරනවා බිඳුව මෙතන 5. එතකොට මේ බිඳුවයි 5 දැක්කාම ඒගොල්ලෝ නිලධාරි දන්නවා මේ ඉල්ලුම් කරන්නේ disoccupato soggiorno එක තමයි කියලා. එහෙමනම් අපි ඉදිරියට යන්න. ඉදිරියට ගියාම මෙතන ඔයගොල්ලන්ට දැනට තිබෙන permesso di soggiorno එකේ අංකය සඳහන් කරන්න ඕන. මේ වෙලාවේ ඔයගොල්ලන්ට lavoro subordinato soggiorno එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ lavoro subordinato soggiorno එකේ අංකය ලියන්න මෙතන ඉඳලා පටන් ගන්න. මොකද ඔයගොල්ලන්ට පේනවාද ඔයගොල්ලෝගේ soggiorno එකේ පළ අංකය පටන් ගන්න I අකුරකින් ඉංග්‍රීසි I අකුරෙන් මෙතන ඉඳලා පටන් ගන්න. ඒ වගේම මේ permesso di soggiorno එක ඔයගොල්ලෝ ළඟ දැනට තියෙන එක lavoro subordinato නම් මෙතෙන්ට 16 ඇතුල් වෙන්න ඕන. ඒ කියන්නේ 1.6 16. මෙතන 16 ඇතුල් කරන්න. මොකද දැනට තියෙන soggiorno එක. එතකොට දැනට තියෙන soggiorno එක කියන්නේ වළංගු කාලයේ අවසන් වෙන දිනේ. ඒ කියන්නේ scadenza දිනේ. ඔයගොල්ලෝ data di scadenza del permesso. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ දැන් තියෙන soggiorno එක මෙතන දිනේ මාසය අවුරුද්ද. ඒ කියන්නේ අවසන් වෙන දිනේ. එතකොට ඔයගොල්ලෝ දැන් පැහැදිලි ඇති මෙතන මේ උඩින් වාසගම නම ඊට පස්සේ ප්‍රොවින්ස් එක ඊට පස්සේ ඔයගොල්ලෝ පදිංචි නගර සභාවේ නම ඊට පස්සේ rilascio ඒ වගේම මෙතන අංක 14 යටතේ permesso di soggiorno එක ඊට පස්සේ අපි ආවා මෙතන අංක 16ට codice tipologia permesso. එතකොට මේකට අපි 0.5 කියන්නේ අංක 5 තමයි disoccupato permesso di soggiorno එකේ සංකේතාංකය.
ඊට පස්සේ අපි මෙතන දාන්න කිව්වා මෙතන දැනට තිබෙන සර්ජෝන් එකේ අංකය. ඊට පස්සේ ඒකේ සංකේතාංකය. මෙතනට මම ලවෝර සුබ්‍රදිනාත සර්ජෝන් යන්නම් තිබේ තියෙන්නේ. ඔයගොල්ලෝ මේ වෙනකොට ඉස්කදූ තුනේ එකට සංකේතාංකය 16. ඒ වගේම දැන්ට තියෙන සර්ජන් එකේ අවසාන වෙන දිනය, ඒ කියන්නේ වළංගු කාලය අවසාන වෙන දිනය, මාසය, අවුරුද්ද. ඒ වගේම අපි ඉදිරියට ගියාම ඔයගලන්ට පේනවා ඇති මේ කොටස අපි හැමතිස්සෙම අවසානයේ සම්පූර්ණ කරන්නේ. මේ අවසානයේ සම්පූර්ණ කරන හේතුව තමයි අපි මේ මෝදුල උණෝ කියන එක තියෙනවා. මෝදුල දුවේ තියෙනවා. එතකොට අපි මේ මෝදුල උණු දුවේ සම්පූර්ණ කරාද ඒවා අපි මේකේ සඳහන් කරන්න ඕන. ඉතින් ඔයගලන්ට දැන් දැනුම තියෙනවා නම් මේක සම්පූර්ණ කරගෙන ඉදිරියට යන්නත් පුළුවන්. හරි. ඒ කොහොම වුණත් අපි ඊළඟ පිටුවට යමු. ඊළඟ පිටුවෙන් පස්සේ මම නැවත අවසානයේ අපි මේ පිටුවට එමු. මේ ටික මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඔව් දැන් අපි මේ පිටුවට ආවා. දැන් මේ පිටුවට ආවම ඒ කියන්නේ දෙවෙනි පිටුව මේ දෙවෙනි පිටුවට ආවම ඒකේ තියෙනවා මේ බලන්න දාති අනාග්‍රාෆිෂන්. ඒ කියන්නේ ඔබගේ පෞද්ගලික තොරතුරු ඔබගේ කෝඩ්ස්පීස් කාලේ මෙතන සඳහන් කරන්න කෝඩ්ස්පීස් කාලේ මේ සෑම කොටුවකටම එක ඉලක්කම ගානේ ඕන සඳහන් කරන්න. ඒක උගලන්ට පැහැදිලි ඇති මේම කොටු තියෙනකොට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් අපි මේ වෙනකොට සෑම පෙර්මිසිස් සෝජන් යම මම මීට කලින් කරපු වීඩියෝ වල ඔක්කොම කියලා දීලා තියෙනවා. නිසා මේක වර්ධින විදියකුත් නැහැ. ඉතින් මේ සෑම කොටුවකටම එක අකුරක් ගානේ ඇතුල් කරන්න ඕන. මෙතන ස්ථාතු චිවිලේ. එතකොට ස්ථාතු චිවිලේ ඔබ විවාක නම් මෙතෙන්ට එන්න ඕන B. ඒ කියන්නේ ඉංග්‍රීසි B අකුර. ඔබ අවිවාක නම් මෙතෙන්ට ඉංග්‍රීසියෙන් කිව්වොත් A අකුර එන්න ඕන. එහෙම නැත්නම් ඉතාලියෙන් කිව්වොත් A. මෙතන සඳහන් කරන්න ඕන ඒක. කියන්නේ A එහෙම නැත්නම් B. කියන්නේ ඔබ විවාහකද අවිවාහකද කියලා. මතක තියාගන්න මේ ඩිස්සෝකුපාතෝ කොලේ ඉල්ලුම් කරන්න අයිතුම් කරන්න අවශ්‍ය කරන ලිය කියවිලි මම මේ වීඩියෝ එකේ අවසානයේට සඳහන් කරන්නම්. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක මුල ඉඳලම අවසාන වෙනකම් බලන්න වෙනවා. කොහොමත් මේක සම්පූර්ණ කරන්න නම් ඒ නිසා මුල ඉඳලා අන්තිම වෙනකම් බලන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. මෙතන ඔයගොල්ලෝ ස්ත්‍රී පුරුෂ භාවය ඒ කියන්නේ ඔබ කාන්තාවක්ද පිරිමිද්ද කියලා. එහෙමනම් ස්ත්‍රී පුරුෂ භාවය මෙතන සඳහන් කරන්න M ආවොත් මාස්කී F අකුර දැම්මොත් ෆෙමියා. ඉතින් ඒ නිසා මෙතන ස්ත්‍රී පුරුෂ භාවය මෙතන නාතෝ එහෙම නැත්නම් නාතා ඉල්. ඒ කියන්නේ නාතෝ මේ ඉරක් ගාලා පේනවා නේද? නාතෝ තියෙනවා ඉරක් ගාලා ආ තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව එක වචනේ වෙනස් කරලා වෙනස් වෙන විදිය. ඉතින් මෙතන දිනය, මාසය, අවුරුද්ද. ඒ කියන්නේ උපන් දිනය, උපන් මාසය, අවුරුද්ද සඳහන් කරන්න ඕන. අපි දැන් මෙතෙන්ට එනවා අංක 35 කෝදිෂේ ස්ථාතුනාශ්‍රිතා. ඒ කියන්නේ ඔයගලන්ට මම මේ ගැන කලින් කියලා වීඩියෝ හදලා තියෙනවා. මොකද මේ සෑම රටකටම කෝදිසි එකක් තියෙනවා ඉංග්‍රීසි අකුරු තුනකින්. එතකොට මේ ඉංග්‍රීසි අකුරු තුනෙන් තමයි ඒගොල්ලෝ මේ සංකේත අංකයක් විදියට එහෙම නැත්නම් සංකේත අකුරු තුනක් ඇටියට හඳුන්වන්නේ. එතකොට ලංකාවට තියෙන සංකේත අකුරු තුන තමයි L කප්පා A. එහෙම නැත්නම් LKA. කියන්නේ ඔබ උපන්නේ මොන රටේද කියන එක සංකේතවත්ව දැනුම් දෙන්න තමයි මේ ඉංග්‍රීසි අකුරු තුනක් තියෙන්නේ. එහෙමනම් LKA. ඒ වගේම කෝදිෂේ ස්ථාතු චිත්තනිනාංශා. ඒ කියන්නේ ඔබට සිටිසන් තියෙන. ඔබට පුරවැසි භාවයේ තියෙන්නේ මොන රටේද කියලා අහනවා. ඔයගොල්ලෝ දන්නවනේ. සමහර දැන් අපි වගේ කියන්නේ මේ රටකට වෙලා ඉන්නකොට සමහර වෙන රටක පුරවැසි භාවයත් අපිට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලංකාවේ ඉපදුනාට අපිට වෙනත් රටක පුරවැසි භාවය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තවම තියෙන ලංකාවේ පුරවැසි භාවය නම් මෙතනත් LKA.
LKA. ඒ කියන්නේ එතකොට අපි මෙතන කෝදිසි සතර නාශිතා කියන්නේ උපාන රට ඇටියට LKA දැම්මා. මෙතන පුරවැසි භාවයේ ඇටියටත් LKA සඳහන් කරනවා. ඊට පස්සේ මේ කොටු දෙක අවශ්‍යම නැහැ. නමුත් ඕනනම් අපිට මෙතන මේක අහලා තින්නේ කියන්නේ රිපෝජි ද කියලා නෑ. ඒ නිසා no කියන එක සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක සඳහන් නොකරයි කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද මම ඔයගොල්ලන්ට ගොඩාක් මේ පෙර්මිසිව් සොජෝන් සම්පූර්ණ කරන විදිය කියලා දෙන්නේ මගේ නීතිය මගේ අත්දැකීම් තුලින්. මොකද ඔයගොල්ලන්ට මේක නීතිය පැත්තෙන්ම කියලා දෙන්න ගියොත් මේ වීඩියෝ එකක් පැය දෙකක්වත් යනවා. ඒතකොට පැය දෙකක් ඔයගොල්ලන්ට බලන්න හිතෙන්නේ නැහැ. මොකද පැය දෙකක් බලන්න බැරි හින්දා වීඩියෝ එකක්. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එක කෙටි කරන්න උවමනාවට තමයි මේක සාමාන්‍ය භාෂාවෙන් ඔයගොල්ලන්ට මගේ අත්දැකීමුත් අනුව එකතු කරගෙන කියලා දෙන්නේ. චිත්තදින් නාශිතා. එතකොට ඔබ හොඳට බලන්න ඔබගේ උපන් ස්ථානය මේක සඳහන් කරන්න ඕන. මේ උපන් ස්ථානය සඳහන් කරන්න ඔබ හොඳට බලන්න ඔබගේ සර්ජෝන් එක, ඩෙන්ටිටි කාඩ් එක, ඔබගේ පාස්පෝර්ට් එක. මොකද මේවා වරද්ද ගන්න එපා. මේවා අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා සකස් කරගන්න. එහෙම නැත්නම් කවදා හරි දිනක ඔබට මේවා වෙනස් කරන්න සිදු වෙනවා. ඉතින් එහෙම වෙනස් කරන්න වෙනවට වඩා අපි කලින් ඒවට සූදානම් වුණාම හොඳයි. එහෙමනම් ඔබගේ උපන් ස්ථානය මෙතන සඳහන් කරන්න. ඒ කියන්නේ අපි කියමු ඔබ ලංකාවේ ගාල්ලේ කියලා. ගාල්ල ඔබ කොළඹ නම් කොළඹ. ඒ වගේ ඔබ චිලාව් නම් චිලාව්. ඒ කියන්නේ ඔබ උපන් ස්ථානය ඔබගේ සර්ජෝන් එක මීට කලින් තියෙන සර්ජෝන් එකේ බලන්න හොඳට. ඔබගේ පාස්පෝර්ට් එකේ බලන්න. ඔබගේ ඉතාලි ඩෙන්ටිටි කාඩ් එකේ බලන්න. ඉතින් බලලා මේ ඔක්කොම එකම උපන් ස්ථානයක් විය යුතුයි. ඒ නිසා එකෙන් එකට උපන් ස්ථාන වෙනස් වෙන්න බෑ. එහෙම තියනවා දැන් ඉක්මනටම හරි ගස්ස ගන්න සංශෝධනයක් කරලා එමනම් මෙතෙන්ට උපන් ස්ථානය. ඒ වගේම බලන්න මේ sessioni 4 da documento di identità. ඉතින් මෙතෙන්දී සඳහන් කරන්න ඕන අපේ පාස්පෝර්ට් එකේ විස්තර, අපේ ගුවන් ගමන් බලපත්‍රයේ විස්තර. එහෙමනම් අපි මෙතන නම්බර 40 පාස්පෝර්ට් කියන එක එක්සප්ලර් එහෙම නැත්නම් කතරයක් සඳහන් ගන්නවා. ඒක හැමතිස්සෙම මතක තියාගන්න මේ රතු කොටු තියෙන්නේ මේ රතු කොටුව ඇතුලේ තමයි මේ අපි ලියන අකුරව අපේ කතරේ සඳහන් වෙන්න ඕන. ඒ නිසා මේ අපිට ඕන විදිහට මේම ඇදලා මේ පැත්තෙන් ඇදලා මේ එළියට දාන්න බෑ. ඒ නිසා මේක සම්පූර්ණ හරියට මේ රතු කොටුව ඇතුලේ තමයි ඉන්න ඕනේ. ඒ වගේ තමයි මේ සෑම ඔයාලට මෙච්චර වෙලා මම ඕගොල්ලන්ට කියලා දුන්න සෑම අකුරක්ම තියෙන්න ඕන මේ රතු කොටුවක් ඇතුලේ. එහෙමනම් අපි යනවා මෙතන අපි මෙතන සඳහන් කරා පාස්පෝර්ටෝ ඊට පස්සේ නම්බර 44 අංක 44 පාස්පෝර්ට් එකේ අංකය සඳහන් කරන්න. මේ මෙතන සාමාන්‍ය ඉංග්‍රීසි අකුරක් තමයි මුලින්ම එන්නේ. ඉතින් මෙතන ඉඳලා පාස්පෝර්ට් අංකය සඳහන් කරන්න. වාඩිත සීනවල් ඒ කියන්නේ ඔබගේ පාස්පෝර්ට් එක කවදා වෙනකන් වළංගුද කියලා. ඉතින් අවසාන දිනය සඳහන් කරන්න. ස්කදෙන්සා දිනය. එහෙමනම් මෙතන දිනය, මාසය, අවුරුද්ද. ඒ වගේම මෙතන රීලක්ෂාත දා මේවා මම කලින් වීඩියෝ වල කියලා දුන්නා. අපේ සෑම රටකම පාස්පෝර්ට් එහෙම නැත්නම් ගුවන් ගමන් බලපත්‍ර කියන්නේ නිකුත් කරන වලට කෝදිසි අංකයක් තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉතාලිය ගත්තොත් ඉතාලියේ කුස්තුරායිකුනුත් පාස්පෝර්ට් එකක් ගන්න පුළුවන්. කොමෙස්සාරියාතෝ එකනුත් ගන්න පුළුවන්. ඒ වගේ තව නගර සභා ප්‍රධාන නගර සභාවලක් තියෙනවා. වෙනම කාර්යාල තියෙනවා. ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ආයුධම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම හිතන්නේ වෙන රටවල් වලත් වෙනත් ආකාරය ඇති. නමුත් අපි ලංකාවේ ගත්තොත් අපි ලංකාවේ අපිට පාස්පෝර්ට් එක ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කරන්නේ රජේ. අපි සඳහන් කරන්න ඕන මොකද එතකොට අපිට අර මේ අංක දාන්න උවමනාවක් නැහැ. මොකද අංක වෙනස් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා 0.1 මේ 0.1 කියන සංකේතාංකය තමයි රජය කියන්නේ. ඒ නිසා මෙතන 0 මෙතන 1. එවනම් ඔයගලන්ට මේ වෙනකොට පැහැදිලි ඇති මේ ටික අපි ඉදිරියට යමු.
මේ පිටුවේම ඉදිරියට යනකොට තියෙන සෙස්සියෝනිපා දාති විස්තෝ කියලා. නමුත් මේ කොටුව අපි මේක කිසිම දෙයක් සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. මොකද මේක සම්පූර්ණ කරන්න ඕන පළවෙනි වතාවට පෙර්මෙසස් ජෝන්යක් අයිදුම් කරන අය විතරයි. ඒ නිසා මේ මතක තියාගන්න සෙස්සියෝනිපා කිසිම දෙයක් මේකේ ලියන්න එපා. මොකද අපි මේ වෙලාවේ අනිත් එක අපි ඉලුම් කරන්නේ attesa di occupazioni per mezzo soggiorno. අපි සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් disoccupato කොලයක්. මේ disoccupato කොලේ ඉල්ලනකොට මේවා කොහොමත් අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඉදිරියට යමු. එතකොට අපි ආවා මේ පිටුවට ආවම එකක් තාම අපි ඉන්නේ මෝදුලෝ උනෝ එකේ. මෙතන බලන්න මෝදුලෝ උන් එකේ. ඒකෙත් අවශ්‍ය වෙන්නේ මම ඔයගලන්ට කියලා දෙන්නම්. මොකද මේවා ගොඩක් දෙනෙක් දැක්කාම එකපාරට කියනවා මේවට බය වෙනවා. අනේ මේවා අපිට බයයි. එහෙම නැත්නම් ළඟ ඉන්න යාළුවා හරි කියනවා අනේ බං ඔබ මේක වරද්ද ගන්න එපා. මේක මේමයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. අපි යමක් ඉගෙන ගන්න පුළුවන් නම් හැමතිස්සෙම මේක වටිනවා. ඒක තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒක කරන්න යන කෙනාවත් වළක්වන්න උත්සාහ කරනවා නම් ඒක තමයි වැරදි. මොකද මේ දේවල් අපි ඉගෙන ගත්ත විදිය තමයි අපි ඕගොල්ලන්ටත් කියලා දෙන්නේ. මම ඉගෙන ගත්ත විදිය ඕගොල්ලන්ටත් කියලා දෙනවා. ඉතින් ඕගොල්ලොත් ඉගෙනගෙන ඕගොල්ලන්ට පුළුවන් තව කෙනෙකුට උදව් කරන්න. ඒ නිසා ළඟ ඉන්න කෙනා මොනවා හරි කියනවා නම් ඕක බයයි ඕක කරන්න එපා කියලා. එහෙම කරන්න එපා. අඩුම ගානේ මේක දෙපාරක් තුන් පාරක්වත් බලලා මේක තේරුම් ගන්නවත් උත්සාහ කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් තව කෙනෙකුට උදව් කරන්න. එහෙමනම් අපි මේ පිටුවේ sessione 7 recapito in Italia del richiedente. ඒ කියන්නේ ඔබගේ ඉතාලියේ ඔබ පදිංචි එන්ඩිපිනේ විස්තර මේකේ සඳහන් කරන්න ඕන. එහෙනම් ප්‍රොවින්ස් එක අපි කලින් මේක කිව්වේ මුලින්ම කිව්වේ පිරෙන්සි කියලා. පිරෙන්සිය මම ඕලන්ට කිව්වා පදිංචි වෙලා ඉන්න නගර සභාවේ නම තමයි මෙතන සඳහන් කරන්න ඕන කියලා. ඉතින් පිරෙන්සිය ප්‍රධාන නගර සභාව නම් පිරෙන්සිමයි. එහෙම නැත්නම් පිරෙන්සිලාවට වෙනත් සුළු නගර සභා තියෙනවා. කුඩා නගර සභා ඒ වගේ නම් සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මෙතන බලමු. මෙතන මේ ඉන්දිරිත්සෝ මේ අංක 8ට ඉන්දිරිත්සෝ කියලා මෙතන වියා මේක පෑදිලිව ලියන්න. වියා කියලා ලිව්වොත් ඉස්කොටුවක් තියලා නම පටන් ගන්න. ඒ වගේම පියස්සා එකක් නම් ඔබ පදිංචිලා ඉන්නේ පියස්සා ඒක නම් පියස්සා කියලා ලියලා ඉස්කොටුවක් තිබ්බා. ඒ වගේම නමෙන් නමට ඉස්කොටුවක් තියන්න. ඒකත් මම ඔයගලන්ට මතක් කරන්න ඕන. මොකද අපි සාමාන්‍ය නමක් ලියනවා වගේම තමයි අපි වියා එකක් ලියන්නේ. මේ අවස්ථාවල අපි ස්තැන් තියෙනවනේ. ඒ වගේ තමයි ඉස්කොටුවක් තියන්න සෑම ඒ ස්තැනකටම. එතකොට මෙතන වියා එක හරි පියස්සා එක. මෙතන numero civico ඒ කියන්නේ ඔබගේ ගෙදර අංකය. එතකොට අංක 3ක් 4ක් 5ක් යනකම් පුළුවන්. එහෙම නැත්නම් අංක තනි අංකයක් නම් මෙතන තනි අංකය සඳහන් කරන්න. අපි කියමු අංක 8 කියලා. අංක 8 නම් මෙතන අංක 8. මෙතන දන්නවා සමහර නිවස් වලට තියෙන ඉංග්‍රීසි අකුරුකුත්. ඒ ඉංග්‍රීසි අකුර එහෙම නැත්නම් එහෙම වෙනම ඉලක්කමක් වෙන්නත් පුළුවන්. අපි කියමු 8න් 1 කියලා. 8න් 1 වුණොත් මෙතෙන්ට එක සඳහන් කරන්න. අපි කියමු 8න් A කියලා. එහෙම වුණොත් මෙතෙන්ට ඒ අකුර සඳහන් කරන්න ඕන. ඉතින් මේ ස්කාලා ඔයගලන්ට පේන ඇති මේ ස්කාලා මේවා දැක්කම තමයි සමහර අය ටිකක් බය වෙන්නේ මේ මොනවද මේවට ඇතුල් කරන්න තියෙන්නේ කියලා. නමුත් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමහර කොන්දොමීනිය වල තියෙනවා එක තැනකින් ඇතුල් වුණාම ස්කාලා වුණු ස්කාලා දුවේ කියලා. එහෙම නැත්නම් ස්කාලා A ස්කාලා B සමහර ඒවා ලොකු කොර්තියර ලොකු කොන්දොමීනිය වල තියෙන දේවල්. ඒක තිබුණොත් ස්කාලා උනෝ කියලා තිබුණොත් ස්කාලා උන එක දාන්න. ස්කාලා B කියලා තිබුණොත් ස්කාලා B දාන්න. මේක ඒ තරම් මේක අමාරු දෙයක් නෙවෙයි. මේක හරියටම අපි කියවලා අපිට මේවා මේ අයදුම් කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා මේක දැක්කම බය වෙන්න එපා. ඒ වගේම මේ ස්කාලා B එක අපි කියමු ස්කාලා B කියලා. ඒ ස්කාලා B එකේ තියෙන පුළුවන් ඉන්ටර්නෝ අංකයක්. ඉන්ටර්නෝ කියන්නේ මේ ඉන්ටර්නෝ අංකය එන්නේ තට්ටුවෙන් තට්ටුවට. සමහර විට මගේ තට්ටුව මම ඉන්න තට්ටුව තුන්වෙනි තට්ටුව නම් තුන්වෙනි තට්ටුවේ මම තුන්වෙනි ගේ වෙන්නත් පුළුවන්. එකම තට්ටුවකට ඔයගොල්ලෝ දන්නවා එක්ක ගෙවල් එකක් දෙකක් තුනක් හතරක් වෙන්නත් පුළුවන් එක තට්ටුවකට. කියන්නේ ඇතුළ. ඒවටත් තියෙනවා අංක 1 අංක 2 අංක 3 කියලා. ඉතින් ඒම ඇතුල් කරන්නත් පුළුවන්. එතකොට මේ විශේෂයෙන්ම මේක අවශ්‍යයි. ඒකේ කියන්නේ සෑම පළාතකටම තැපැල් සංකේත අංකයක් තියෙනවා. දැන් පිරෙන්සිය ගත්තොත් පිරෙන්සිය පටන් ගන්නවා 50 100 50 122 ඒ වගේම සාමාන්‍ය අපි පිරෙන්සිය වෙන සුළු නගර සභාවක් වුණා නම් 500යි
18 500යි 12 අන්න ඒ වගේ තමයි තියෙන්නේ. ඒ වගේ තමයි ඔබ ඉන්න නගරේ තියෙනවා තැපැල් සංකේත අංක. ඉතින් ඒ නිසා සඳහන් කරන්න අමතක නොකර අංක 5කින් තමයි ඒක සමානිත වෙන්නේ. ඒ වගේම ඔබට පුළුවන් නම් ඔබ ළඟ තිබෙනවා නම් ඔබ ඊමේල් ඇඩ්‍රස් එකක් සඳහන් කරන්න. ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒක පැහැදිලිව ලියන්න ඊමේල් ඇඩ්‍රස් එක. ඒ වගේම telefono fisso in Italia ඔබට ඔබගේ නිවසට ටෙලිෆෝන් එකක් තියෙනවා නම් සාමාන්‍ය පික්ස් නම්බර් එකක් කියලා තමයි. පික්ස් නම්බර් එකක් තියෙනවා නම් මේකට සඳහන් කරන්න. විශේෂයෙන්ම අමතක කරන්න එපා telefono cellulare. කියන්නේ ඔබගේ සෙල්ටල් අංකය නම් සඳහන් කරන්න අමතක කරන්න එපා. පළවෙනි අංක 3 මෙතන කොටුව 4ක් තිබුණා කියලා මේ කොටුව අරින්න. මොකද ඉස්සර සෙල්ටල් අංක වලට එහෙම නැත්නම් මේ සෙල් නම්බර් වලට ආව බිඳුවකුත් ඉස්සරහට. මම හිතන්නේ ඒක දැන් අවුරුදු 7-8ක 10ක වෙලේ ඉඳලම නැහැ. ඉස්සර බිඳුවකුත් ඉස්සරහට ආපු නිසා දැන් මේ බිඳුව ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා අංක 3 මුල් අංක 3 මෙතන සඳහන් කරා. ඊට පස්සේ ඉතුරු අංක ටික මෙතන සඳහන් කරන්න. අපි ඉදිරියට යමු. ඉදිරියට යනකොට ඔයගලන්ට පේනවා ඇති සෙක්සියෝනි 8. සෙක්සියෝනි අංක 8 ඔබගේ රෙකපීතෝ per eventuali comunicazioni. ඒ කියන්නේ අපි දන්නවා සමහර විට අපි හිතමු ඩොමෙස්ටික් ජොබ් එකක් කරා කියලා. මේ ඩොමෙස්ටික් ජොබ් එකක් කරාට අපිට එතන රැඳෙන කාලය එහෙම විශ්වාසයක් නැතිනම් අපිට පුළුවන් අපිට මේක මේ වෙනුවෙන් එන ලිපියක් එහෙම එනවා නම් ඒක අපිට වෙන තැනකට හරි ගෙන්න ගන්න. ඒ කියන්නේ අපේ සහෝදරියෙක්ගේ එක දෙමව්පියන්ගේ නිවසකට එහෙම අපිට තවත් ලිපිනයක් තියෙනවා නම් තමයි මෙතන සඳහන් කරන්න ඕන. ඒ නිසා මෙතන ලිපිනයක් සඳහන් කරේ නැහැයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ලිපිනයක් සඳහන් කරොත් පමණක් කුස්තුරායිකෙන් ඕගොල්ලන්ට ලියුමක් එවනවා නම් මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි ලියුම එවන්නේ. මොකද මෙතන ගාලා තියෙනවානේ. මේ කොමියුනිකේෂන් එකක් එවනකොට ඒගොල්ලෝ ඒ කොමියුනිකේෂන් එක එවනවා මෙතනට. ඒක සඳහන් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ කොටුවේ ඔයගොල්ලෝ ලිපිනේ සඳහන් කරාම ඇති. ඒ නිසා අපි ඊළඟ පිටුවට යමු. දැන් අපි මේ පිටුවට ආවා. මේ පිටුව සම්පූර්ණම තියෙන්නේ ගොඩක් දුරට කාර්ත සෝජෝන් එක අයදුම් කරන අයට. ඔයගලන්ට මම පෙන්නන්නම්. ඉතින් මේ කාර්ත සෝජෝන් එක අයදුම් කරන අපි මේ වෙලාවේ කාර්ත සෝජෝන් යන වේ අයදුම් කරන්නේ disoccupato කොලේට. එහෙම නැත්නම් permesso soggiorno attesa di occupazione. අපි මේ කොලේට අයදුම් කරන නිසා මේ පිටුව අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්න මෙතන තියෙන සෙක්සියෝනි 9. ඒ නිසා අපි මේ ඉදිරියට යමු ඊළඟ පිටුවට. අපි මේ පිටුවට ආවම ඔයගොල්ලන්ට පේනවා ඇති ඒකෙත් තියෙනවා ලිපින ලියන්න තමයි තියෙන්නේ, ඇඩ්‍රස් ලියන්න තමයි. ඒ කියන්නේ කාර්ත සෝජෝන් එකට ආයදුම් කරනකොට ඔයගොල්ලෝ අපි තවම බලන්න මෙතන බලන්න මෝදුල වුණ එකේ අපි ඉන්නේ. ඒ නිසා අපි ඉදිරියට යමු. ඔයගොල්ලන්ට මේ ටිකක් පෙන්නන්නම්. මෙතන තියෙනවා මේ කොලේ ඉල්ලුම් කරන්නේ කාගෙන්ද කියලා. මෙතන තියෙන්නේ අපි ෆැමිලියාර් කොලයක් ඉල්ලුම් කරනකොට තමයි අපි මේක සම්පූර්ණ කරන්නේ. මම වීඩියෝ එකක් කරලා තියෙනවා ෆැමිලියාර් සෝජෝන් එකක් ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මේක අවශ්‍යම නෑ මේ ටික. ඒ වගේම ඔබ disoccupato කොලයක් ඉල්ලුම් කරනකොට නමුත් ඔබගේ යටතේ බිරිඳ ඉන්න පුළුවන්. ඔබගේ යටතේ එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෝ ඉන්න පුළුවන්. අන්න එහෙම ඉන්නවා නම් මේ disoccupato කොල ඉල්ලුම් කරන වෙලාවට අනිවාර්යෙන් සඳහන් කරන්න ඔබට කෝණුජේ. ඒ කියන්නේ ඔබට ඔබගේ යටතේ බිරිඳ ස්වාමි පුරුෂයා ඉන්නවා නම් එහෙම නැත්නම් දරුවෝ ඉන්නවා නම් ඔබගේ යටතේ සඳහන් කරන්න. මෙතන තියෙන ආල්ත්‍රෝ කියලා, ඒ කියන්නේ ඔබගේ නැන්ද අම්මා මාමණ්ඩි වගේ ඉන්නවා තමයි මෙතන මේ කොටුව කපලා මෙතන ලියන්න ඕන. එහෙම නැත්නම් ඔබගේ අම්මා වෙන්නත් පුළුවන්. අම්මා ඕ තාත්තා ඉන්නවා නම් මේ කොටුව කපුවා මෙතන මාත්‍රේ පාත්‍රේ ඒව නැත්නම් ෂෝෂරෝ කියලා සඳහන් කරන්න ඕන. කවුද කියන එක ඥාතිකම තමයි සඳහන් කරන්න තියෙන්නේ. එහෙම කෙනෙක් නැත්නම් ඔබට බිරිඳ ස්වාමි පුරුෂයා නම් මෙතන කොටුව කපන්න. මෙතන දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ මේ කොටුව කපන්න. ඊට පස්සේ ඔබගේ කාර්යය කියන්නේ මෙතන කී දෙනෙක්ද මේ දරුවෝ කියලා කැපුවට ඔබ දන්නේ නැහැ දරුවෝ එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියලා. එහෙමනම් මෙතන අපි දෙන්නෙක් කියමු, දරුවෝ දෙන්නයි, මෙතන භාර්යාවයි, මෙතන එමුණා 3 දෙනෙක් ඉන්නවනේ අංක 3.
මෙතනත් සමහරට පියා මව ඉන්නත් පුළුවන්. කාරිකෝ ඉන්න ප්‍රමාණය තමයි සඳහන් කරන්න ඕන. ඒ වගේම මෙතන සඳහන් කරනවා දෙනවා මෙතන numero persone conviventi. ඒ කියන්නේ ඔබගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඉතින් පවුලේ කී දෙනෙක් ඉන්නවද කියන එක සඳහන් කරන තමයි මෙතන සඳහන් කරනවා නම් විශේෂයෙන්ම මේක සඳහන් කරනවා ඔබ යටතේ ඔබගේ පෙර්මිස්ස සෝජෝන් එකේ යටතේ ඉන්නවා නම් තමයි. ඒ නිසා ඔබගේ ඔබ තනියෙන් ඉන්න පුද්ගලයෙක් නම් මේ කොටුවල කිසිම දෙයක් සඳහන් කරන්න නැහැ. ඒ නිසා අපි ඉදිරියට යමු. ඊට පස්සේ අපි ආවා ඔබ මේ කොලේට. මේ කොලේ තියෙන sessione 11. එමෙ sessione 11 coniuge. ඒ කියන්නේ ඔබගේ යටතේ ඉන්නව නම් පමණයි ඔබ සඳහන් කරන්න ඕන. ඒ කියන්නේ ඔබගේ යටතේ භාර්යාව එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා ඔබගේ යටතේ ඉන්නව නම් සඳහන් කරන්න. ඒ වගේම ඔබගේ යටතේ අවුරුදු 14ට අඩු ළමුන් ඉන්නවා නම් මොකද ඔබ ඩිස්සෝකුපාත කොලේ ඉල්ලුවත් කමන්නේ නැහැ. මොකද ඔබට කලින් තිබුණු කොලේ යටතේ ඉඳලා තියෙනවනේ ළමයි ඉන්නවා නම් එහෙම නැත්නම් ඔබගේ භාර්යාව හිටියා නම් එහෙම නැත්නම් ඔබගේ ස්වාමි පුරුෂයා හිටියා නම් ඒ යටතේ මේකත් මේ කොලේට ගේන්න ඕන. ඔබ ඩිස්සෝකුපාත කොලේ ඉල්ලුවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මගදී කැඩෙනවා. ඒ නිසා ඔබ ඔයා ඉදිරියට ගේන්න ඕන. මොකද ඩිස්සෝකුපාත කොලේ කියන්නේ తాවකාලික කොලයක් තමයි. අනිත් මොකද ඔබ අනිවාර්යෙන් ඊට පස්සේ රැකියාවක් සොයාගෙන නැවත ලවෝරු සුබ්‍රතිනාත කොලේ ගන්න ඕන. මේ නැවත ලවෝරු සුබ්‍රතිනාත කොලේ ගන්න ඕන නිසා මේගොල්ලෝ ඉදිරියට ගේන්න ඕන. ඒකයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. එහෙනම් මෙතන අවුරුදු 14ට අඩු ළමුන් ඉන්නවා නා. මොකද අවුරුදු 14ට වැඩි ළමුන්, ඒ කියන්නේ අවුරුදු 14 ඉඳලා අවුරුදු 14ක් සම්පූර්ණ වුණාම එයාට වෙනම කොලයක් ගන්න ඕන. මම ඉදිරි වීඩියෝ එකකින් එකක් කියලා දෙන්නම්. මෙතන අවුරුදු 14ට අඩු ළමුන් ඉන්නවා නම් ඒ ළමයාගේ වාසගම, නම, ස්ත්‍රී පුරුෂ භාවය, මාස්කී නම් එම්, ෆෙමිනා නම් ෆෙම් එෆ්, මෙතන උපන් දිනය, මාසය, අවුරුද්ද. මෙතෙන්දී මේ කෝදිසි ස්ථාතු නාශිතා මෙතන ඒ ළමයා ඉපදුනේ ලංකාවේ නම් LKA. සමහරට ඒ ළමයා ඔබේ දරුවා ඉතාලියේ උපදින්නත් පුළුවන්. එහෙම වුණොත් මේ කෝදිසි ස්ථාතු නාශිතා කියන එක වෙනස් වෙනවා. එහෙමනම් මෙතෙන්ට එනවා ඉතා. ITA. ඉතාලියෙන් කියන්නේ ඉතා. ඒ කියන්නේ ETA. ඒ කියන්නේ කෝදිසි ස්ථාතු නාශිතා. ඒ කියන්නේ සෑම රටකටම කෝදිසි එකක් තියෙනවා. මේ කෝදිසි එක උපන් රටත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබේ දරුවා ලංකාවේ ඉපදුනා නම් මෙතෙන්ට එනවා LKA. L ඔබේ දරුවා ඉතාලියේ ඉපදුනා නම් මේක එන්නේ ඉතාලි කෝදිසි එක එන්නේ. එහෙමනම් ඊතා. ඒ කියන්නේ ITA. ඒ වගේම ඒ දරුවා කෝදිසි ඉස්සද චිත්‍රනාංශ. ඒ දරුවට මම හිතනවා ඉතාලියේ ඉපදුනා කියලා අම්මා තාත්තා තාම පෙර්මිස්ස සොජොන් එකේ ඒ කියන්නේ ඉස්ටනේරි නම් දරුවට තාම නීතියක් නැහැ උපතෙන්ම මේ සිටිසන් ලැබෙන්න, චිත්‍රනාංශක ලැබෙන්න. ඒ දරුවට ඉතාලියේ ඉපදෙන දරුවන්ට අවුරුදු 18 තමයි චිත්‍රනාංශ ලැබෙන්නේ. ඒ නිසා ඒ දරුවා තවමත් අම්මා තාත්තා වගේම චිත්‍රනාංශ ශ්‍රී ලංකා නම් LKA. ඉතින් ඒ නිසා මෙතෙන්ටත් ඒ දරුවා කෝදිසි ස්ථාතු චිත්‍රනාංශ කියන එකටත් LKA. මෙතින්දී වෙනස් වෙන්නේ මේ දරුවා ඉතාලියේ ඉපදුනොත් විතරයි ITA එන්නේ. ඉතාලියේ ඉපදුනාට මෙයාට ඉතාලි සිටිසන් නැහැ. ලංකාවේ සිටිසන් තියෙන. ඒ නිසා LKA. ඒ වගේම තමයි මෙතන චිත්තදිනාශිතා. මේ චිත්තදිනාශිතායකේද මේ දරුවා ඉතාලියේ ඉපදුනා නම් පිරෙන්සියේ ඉපදුනා පිරෙන්සි, රෝම් ඉපදුනා රෝම්. ඔයගොල්ලෝ දන්නවා උපැන්න සාතිකයේ තියෙනවා ප්‍රධාන ඒ නගර සභා කොහෙද ඉපදුනේ කියන එක. ඒක සඳහන් කරන්න. ලංකාවේ ඉපදුනා නම් මේ දරුවා ලංකාවේ කොහෙද ඉපදුනේ කියන එක සඳහන් කරන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ගේ යටතේ ස්වාමි පුරුෂයාව භාර්යාව ඉන්නවා නම් එයාගේ විස්තරත් ඒ විදියටම තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඒ තමයි විශේෂයෙන්ම දරුවා ගැන කියලා දුන්නේ. මොකද ඉතාලියේ උපදින දරුවොත් ඉන්නවා. ඒ නිසා තමයි මම මේ ගැන කියලා දුන්නේ. එහෙමනම් අපි ඉදිරියට යමු. දැන් මේ පිටුවෙත් ඔයගොල්ලන්ට පේනවා ඇති figli minori di 14 anni a carico regolarmente soggiornati in Italia. කියන්නේ ඉතාලියේ ඉන්න ළමයිගේ
අවුරුදු 14ට අඩු ඉතාලියේ ළමයිගේ නම් තමයි සඳහන් කරන්න ඕන. මම ඉතින් කලින් පිටුවේ ඕලන්ට කියලා දුන්නා ඒක. ඒ නිසා අපිට මේ පිටුවෙන් ඉදිරියට යන්න පුළුවන්. මොකද මෙතන තියෙන්නේ මොකද මේ ළමයි ඉන්නවා නම් සඳහන් කරන්න. ඉතින් ඔයගලන්ට එක ළමයෙක් හිටියා දෙන්නෙක් හිටියා නම් මේ විදිහට ඉදිරියට මේක සම්පූර්ණ කරගෙන එන්න පුළුවන්. එහෙමනම් අපි ඉදිරියට යමු. ඒ වගේම තමයි මේ පිටුවත් මේ පිටුවෙත් තියෙන ළමුන් සඳහන් කරන්න ඕගොල්ලෝ දන්නවා. ඉතින් සමහර ෆැමිලි වල එක ළමයෙක් නෙවෙයි ළමයි දෙන්නේ 3-4 දෙනෙක් ඉන්නවා 5 දෙනෙක් ඉන්නේ. ඒ වගේ ළමුන් ප්‍රමාණයක් ඉන්නවා නම් තමයි මේ සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් එකම විදිය මම කලින් කියලා දුන්නා වගේ එකම විදිය තමයි සඳහන් කරන්න තියෙන්නේ ළමයිගේ නම් අතුල් කරලා උපන් දින උපන් ස්ථානයේ අතුල් කරන්න තියෙන්නේ. අපි එමනම් මේකේ මම ඔයගලන්ට මුළු පිටුවම පෙන්නන්නම්. මේ මුළු පිටුවම තියෙන්නේ මේ පිටුව ඇවිල්ලා සෙක්සියෝනි 12. ඒ නිසා මේකේ ළමයි නැතිනම් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ තමයි අපි මේ පිටුවට ආවා. මේ පිටුව තමයි දැන් අපි මෝදුලෝ 1 පළවෙනි මෝදුලෝ එක ඉවර වුණා. දැන් අපි ඔය බූස්ටර් එකේම තියෙනවා මෝදුලෝ 2ක්. මේ බලන්න මෙතන මෝදුලෝ දුවේ. එතකොට දැන් පළවෙනි මෝදුලෝ එක ඉවරයි. දැන් අපි වල තියෙන මෝදුලෝ 2කට. මේ මෝදුලෝ 2 සඳහන් කරන්න ඕන අර විදියටම al signor custode di Firenze. දැන් අපි කලින් මෝදුලෝ එකෙත් පිරෙවි Firenze කියලානේ. Firenze. ඒකෙම ප්‍රොවින්ස් එක F5 Firenze. ඒ වගේම මෙතන වෙනස් වෙනවා. ඔයගොල්ලෝ රෝම් නාපොලි වුණා නම් ප්‍රොවින්ස් එකත් ඒ විදිහම වෙනස් වෙනවා. ඊට පස්සේ දැන් මෙතන රැකියාවක් ටීපොලොජිය ලබෝරෝ. දැන් මෙතන ජොබ් එකක් නැහැනේ. අපි ඉල්ලුම් කරන්නේ ඩිසොකුපාතෝ කොලයක්නේ. ඩිසොකුපාතෝ කොලයක් ඉල්ලනකොට මේ සෙක්සියෝනි 1 කියන්නේ මෝදුලෝ 2 මෝදුලෝ 2 සෙක්සියෝනි 1 ටීපොලොජිය ලබෝරෝ. ටීපොලොජිය ලබෝරෝ මුකුත් නැහැ. සඳහන් කරන්න විදියක් නැහැනේ. ඒ නිසා අපි පෙන්වන්න මම ඔයාලන්ට සම්පූර්ණම ඔලේ පෙන්වන්න. මේ ඔක්කොම සඳහන් කරන් තියෙන ඔයගොල්ලෝ රැකියාවක් කරනවා නම් විතරයි. ඉතින් මේ රැකියාවක් කරනවා මේවා සඳහන් මේ අයිදුම් කරන විදිය රැකියාවක් කරන කෙනෙක් පෙර්මිස් සොයන සුබ්‍රතිනාතෝ කොලයක් අයිදුම් කරන විදිය මගේ කලින් වීඩියෝ වල තියෙනවා. ඒ නිසා අපි ඉදිරියට යමු. දැන් මේකත් බලන්න මෝදුලෝ 2. ඉතින් මෝදුලෝ 2 දෙවනි පිටුව සෙක්සියෝනි 3. එතකොට මේ සෙක්සියෝනි 3 තියෙනවා සෙක්සියෝනි 4 තියෙනවා. දැන් මේකත් සඳහන් කරන්න ඕන අපි සාමාන්‍ය රැකියාවක් කරන ලවුරෝ අවුටෝනෝමෝ මේ වගේ සර්ජන් එකක් පුරවන විදිහට අයිදුම් කරන විදිහත් මගේ වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලෝ සමහරට බලන්නත් ඇති. අද අපි කතා කරන්නේ ඩිසොකුපාතෝ කොලයක් ඉල්ලුම් කරන විදිහට ඩිසොකුපාතෝ කොලයක් අයිදුම් කරන විදියයි. ඒ නිසා අපි එමනම් ඉදිරියට යමු. මොකද ගොඩක් කතා කරන්න ගියොත් එහෙම ඕගොල්ලන්ට මේක පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. නමුත් මම මේ කියන විදියට ආගෙන හිටියොත් ඕගොල්ලන්ට පැටලෙන්නේ නැහැ. මොකද මම හැමතිස්සෙම ඒ කරන සර්ජන් එක එහෙම නැත්නම් ඉල්ලුම් කරන අයදුම් කරන සර්ජන් එක ගැන තමයි කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ අත්‍යස්ති කුපාසියෝනි නැත්නම් ඩිසොකුපාතෝ කොලයක් ගැන. ඩිසොකුපාතෝ කොලයක් ඉල්ලනකොට අපිට මෙතන සඳහන් කරන්න පඩියක් නැහැ. මොකද ජොබ් එකක් නැහැනේ. නමුත් මේ ඩිසොකුපාතෝ කොලේ ඉල්ලනකොට ඔයගොල්ලෝ ගිය අවුරුද්දේ කියන්නේ මේ දැන් 2020 පෙර්මිස්සේ සෝජෝන් එක ඉල්ලන්නේ ඩිසොකුපාතෝ. ඕගොල්ලන්ට 2019 යම්කිසි වාර්ෂික ආදායමක් තිබුණා නම් මේ වාර්ෂික ආදායම සඳහන් කරන්න පුළුවන් මෙතන. මම කියන්නේ 2019 අවුරුද්දේ වාර්ෂික ආදායම මෙතන සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම 2019 අවුරුද්දේ ඔයගොල්ලෝ දිකරස්විනිද ඉරෙද්දිදී ඒ කියන්නේ සෙතතරෙන්තා වගේ සඳහන් කරලා තියෙනවා නම් ඒ වර්ෂය සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ 2019 අවුරුද්දේ දිකරස්විනිද ඉරෙද්දිදී ඒක 2019 මෙතන සඳහන් කරන්න පුළුවන්. 2019 අවුරුද්ද. ඒතකොට 2019 අවුරුද්දේ ආදායමත් සඳහන් කරන්න පුළුවන්. මෙතන වාර්ෂික කියන එක කපන්න මෙතනට වාර්ෂික කියන එක. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලන්ට පඩියක් නැති වුණාට රැකියාවක් නැති වුණාට ඕගොල්ලෝ ගිය අවුරුද්දේ වැඩ කරලා තිබුණා නම් මෙන්න මේ සෙස්සියෝනි පා දාති රෙද්දිතෝ කියන එක යටතේ ඕගොල්ලන්ට මේ ටික සඳහන් කරන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ 2019 අවුරුද්දේ රැකියාවක් කරපු නිසා. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. දැන් මෙන්න මෙතෙන්ට ආවම මෙන්න මේ කියන්නේ මෝදුලෝ 2
sessioni 6, iscrizioni all'elenco anagrafico centro per l'impiego. මෙන්න මේ ටික අවශ්‍ය වෙනවා දැන් ඩිස්օකුපාතෝ කොලේ ඉල්ලන කෙනාට. ඔගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ ඩිස්օකුපාතෝ පතරොනාතා කෙනෙක් ළඟට ඔය නැත්තම් පෞද්ගලික ඒජන්සි එකකින් වගේ ඩිස්օකුපාතෝ ඉල්ලුම් කරාට ඒ අපි ඉල්ලුම් කරන්නේ ඉන්දිනිතා ඩිස්օකුපාසියෝනි IMS එකෙන් යම්කිසි මුදලක්. ඒ වගේම අපි ඒ කාලය තුලම යනවා centro impiego එකට. centro impiego එකට ගිහලා රෙජිස්ටර් වෙන්න ඕන. අපිට ජොබ් එකක් නැහැයි කියලා. අපි ඉස්ක්‍රිප්ෂන් කරන්න ඕන. යන්නේ ඒගොල්ලෝ දෙනවා අපිට යම් කොලයක් කිව්වොත් හරි එහෙම නැත්නම් කියවිල්ලක් දෙනවා. මේකේ සඳහන් කරන්න ඕන අපි centro per impiego එකේ ඉස්ක්‍රිප්ෂන් කරේ දිනේ. කවද්ද කියන එක. එතකොට ප්‍රොවින්චා එක ඉස්ක්‍රිප්ෂන් කරපු ප්‍රොවින්චා එක. ඒ වගේම මොන නගරයේද කියන එක. මොන නගරයේද කියන එකත් සඳහන් කරන්න ඕන. ඒ වගේම ඒකේ අංකයක් තියෙනවා. මේ අංකයත් සඳහන් කරන්න. මේ දෙවනි මෝදුල එකේ මෙන්න මේ පිටුව තමයි අවශ්‍ය වෙන්නේ ඩිස්օකුපාතෝ කොලේ ඉල්ලන කෙනාට. ඒ වගේම මේ ඩිස්օකුපාතෝ ගාපු එකේ ෆොටෝකොපියක් අනිවාර්යෙන් මේකට ඇතුල් කරන්න මේ කියන්නේ බූස්ටර් එක ඇතුළට දාන්න. එතකොට ඒකේ තියෙන දාති ටික, ඒකේ තියෙන අංක ටික මේගොල්ලන්ට ගන්නත් පුළුවන්. එහෙමනම් දැන් අපි මෝදුලෝ 3 එක බැලුවා කලින්, දැන් මෝදුලෝ 2 බැලුවා. අපි ඉදිරියට යමු. අපි සම්පූර්ණ කරන්නේ කලින් මෝදුලෝ 3 එක. මේ මෝදුලෝ 3 එකේ මම ඔයගලන්ට මතක ඇති මම ඔයගලන්ට කිව්වා එක කොටසක් සම්පූර්ණ කරන්න එපා. ඒක අපි අන්තිමට සම්පූර්ණ කරමු කියලා. මේ අන්තිමට සම්පූර්ණ කරපුයි කියලා කිව්වේ මෙන්න මේ හේතුව. මොකද අපි මෙතන සඳහන් කරන්න ඕන මෝදුලෝ එකක්ද සම්පූර්ණ කරේ දෙකක්ද සම්පූර්ණ කරේ කියලා. දෙකම සම්පූර්ණ කරාද අපි attesa disoccupazioni කොලේ ඉල්ලන්න. එහෙම නැත්නම් disoccupato කොලේ ඉල්ලන්න මෝදුලෝ දෙකම සම්පූර්ණ කරපු නිසා මෙතන දානවා 0.2. අපි මෝදුලෝ 3 එකටත් කතිරයක් ගන්නවා මෙතන. මෝදුලෝ 2 එකටත් කතිරයක් ගන්නවා. ඒ වගේම මෙතන නම් මේ තියෙන්නේ අපි මේ දාන බූස්ටර් එකේ කොළ කීයක් තියෙනවද කියන එක සඳහන් කරන්න. ඒක මුකුත් කරන්න එපා. මේක මෙහෙම සුබෙන්ම තියන්න. නමුත් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ගේ දරුවෝ අපි ඇතුලේ සඳහන් කරා නම් දරුවෝ ඔයගොල්ලන්ගේ කාර්යකෝ ඉන්නවා නම් දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා කියන්නේ මේකේ සඳහන් කරේ දරුවෝ කී දෙනෙක්ද කියන එකයි. ඔයගොල්ලන්ට අවුරුදු 14ට වැඩි දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ සර්ජන් එකට ඔබගේ සර්ජන් එකට ඇතුල් කරන්නේ නැහැ. එයාට වෙනම සර්ජන් එකක් දෙන නිසා අවුරුදු 14ට වැඩි දරුවෝ ඇතුල් කරන්න තින්දා ඒ දරුවෝ සඳහන් කරන්න එපා. අවුරුදු 14ට අඩු ළමුන් සඳහන් කරන නිසා අපි මේ සර්ජන් එක ඇතුලේ ළමුන් කී දෙනෙක් සඳහන් කරාද කියන එක මෙතන සඳහන් කරන්න. එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද කියන එක. ඊට පස්සේ මේක තැපැල් කරන්න යන දිනේ විශේෂයෙන්ම මෙතෙන්ට දිනේ දාන්න අපිට ඕන දිනයක් දාගන්න පුළුවන්. නමුත් තැපැල් කරන දිනේ දාගන්න දිනේ මාසය අවුරුද්ද. එතකොට අර තැපැල් ඒ කියන්නේ රිසිට් එකේ තියෙන දිනෙත් මේ දිනෙත් සමාන වෙන නිසා ඒක කොටම් බලපාන්නේ. නමුත් ඒගොල්ලෝ කුස්තුරයක එහෙම නැත්නම් පොලිසිය බලන්නේ තැපැල් කරපු රිසිට් එකේ දිනේ බලන්නේ. අපි මෙතෙන්ට මොන දිනේ දැම්මත්. නමුත් හොඳයි මේක ඒ වෙලාවටම දිනේ දානවා නම් ඒ වගේම මෙතන අත්සන් කරන්න ගොඩාක් දුරට තැපැල් කාර්යාලයෙන් කියන්නේ ඒගොල්ලන්ගේ ඉදිරිය අත්සන් කරන්න කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට අත්සන් කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ නිලධාරි තැපැල් කන්තෝරුවේ නිලධාරීන්ගේ ඉස්සර අත්සන් කරන්නත් පුළුවන්. එහෙමනම් අපි මේ වෙනකොට ඔයගොල්ලෝ බලාගත්තා, ඔයගොල්ලෝ දැනගත්තා, දැනුවත් වුණා මෝදුලෝ 1 එක එහෙම නැත්නම් මෝදුලෝ 2 එක කොහොමද සම්පූර්ණ කරන්න කියලා ඩිස්օකුපාතෝ කොලයක් අයදුම් කරන්න. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මේ බොල්ලිටිනෝ එක. ඒකම කියන්නේ තැපැල් කන්තෝරුවට ගෙවන්න ඕන මුදලක් ඕලන්ගේ කියන්නේ permesso soggiorno එක අයදුම් කරනකොට අපි දැන් මේ වෙලාවේ අයදුම් කරන්නේ disoccupato permesso soggiorno නිසා permesso soggiorno එකට ගෙවන්න ඕන යුරෝ 70.746ක්. මොකද disoccupato permesso soggiorno එකක් දෙන්නේ අවුරුද්දකට. අවුරුද්දකට වඩා දෙන්නේ නැහැ. ඒකට මේ disoccupato කොලේ අවුරුද්දකට දෙනකොට අපි ගෙවන්න ඕන යුරෝ 70.746ක්. ඒ නිසා මේ යුරෝ 70.746 මෙතන සඳහන් කරලා ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ කොටස් තුනක් තමයි තියෙන්නේ. මේ කොටස් තුන මෙතන කොටස් තුනම අපි සම්පූර්ණ කරන්න ඕන. මෙතන 70 දාන්න, මෙතන 746.
යුරෝ 70යි 746ක්. ඒ වගේම මෙතනත් යුරෝ 70යි 746ක්. ඒ වගේම මෙතන සම්පූර්ණ නම ඔබගේ ලිපිනය. ඉතින් මේ ලිපිනය ලියනකොට සමහර විට මෙන්න මේ ප්‍රදේශය වැසෙන්න නැති විදියට ලියන්න මෙන්න මේ ටිකේ විතරක්. මොකද මේ අංකය සම්පූර්ණ අවශ්‍ය වෙනවා ඔයගොල්ලන් ගෙවපු මුදල සනාථ කරගන්න. ඒ නිසා මේවා කපන්න එපා. මෙතන නම ලියන්න මේ නම ලියනකොටත් මුල ඉඳලා නම ලියන්න පටන් ගන්න. අවසාන ටික ලියන්න බැරුණාට කමක් නැහැ. මොකද මේ අංකයෙන් තමයි සොයාගන්නේ. ඒ නිසා මෙතන ලිපිනය ලියනකොටත් ඉතිරි කොටසක් ආවොත් මේ කොටසත් මෙතනින් සඳහන් කරන්න. නමුත් මේකට ආනියක් නොවන විදියට. ඒ වගේ තමයි මේකෙත් දැන් මෙතන යුරෝ 70යි 746ක් සඳහන් කරාම මෙතන විශේෂයෙන්ම අකුරෙන් ලියන්න සෙත්තාන්තා යුරෝ ඊට පස්සේ සෙත්තාන්තා යුරෝ කියලා ලියලා ඉරක් ගාලා කොරන්තසේ. ඒ කියන්නේ 746ක් ඉලක්කමින් ලියන්න. ඒ වගේම ඔයගලන්ට පේන ඇති මෙතනත් ඉම්පෝර්තු කියලා තියෙනවා. මෙතනත් සෙත්තාන්තා යුරෝ ඉරක් 746ක් ලියන්න. ඒ වගේ තමයි මේ කොටසත්. ඉතින් මම මේක ටිකක් තේරුම් කරලා දෙන්නේ. මොකද මේ බොල්ලුත් තියෙන එක ගෙවා ගන්න ගියාම අපේ ගොඩක් දෙනකොට වර්ධින අවස්ථාවල් තියෙනවා. ඒ වගේම මේ මෙතන සම්පූර්ණ නම සඳහන් කරන්න මේක තියෙනවා නම් වාසගම නම ඔක්කොම සඳහන් කරන්න තුල් කරන්න පුළුවන් විදියට අර විදියට නමෙන් නමට එක කොටුවක් ඉස් තියන්න. මොකද ඒක ගොඩේ ලියන්න එපා. ඇතුල් වෙන ප්‍රමාණය විතරක් ලියන්න. ඒ වගේම මෙතන ඔබගේ ලිපිනය කියන්නේ ව්‍යායක පියස්සයක දෙකෙන් එකක් ලියන්න. පියස්ස එකක් නම් පියස්ස, ව්‍යායක නම් ව්‍යා. මෙතන ඔබගේ තැපැල් සංකේතාංකය පේනවා ඇති කප් කියලා තියෙනවා. තැපැල් සංකේතාංකය. ඒ වගේම මෙතන ඔබේ ප්‍රදේශයේ නම. පිරෙන්සි නම් පිරෙන්සි, ඉස්කන්දිච්ච නම් ඉස්කන්දිච්ච, එහෙම නැත්නම් රෝම් නම් රෝම්. ඒ අවට තියෙන සුළු නගර සභාවේ වුණත් ඔබ පදිංචි ඉන්න ප්‍රදේශයේ නම තමයි සඳහන් කරන්න ඕන. නමුත් මේක බය වෙන්න එපා පොඩ්ඩක් ඒට මෙටුණා කියලා. මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා මේ කෝදිසි එකක් තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේනවා මේ කෝදිසි එකත් මේ කෝදිසි එකත් මෙතන තියෙන කෝදිසියත් තුනම එකයි. ඒ නිසා මේකෙන් එක කොටසක් ඒ බූස්ටර් එක ඇතුළට දානවා. එක කොටසක් ඕගොල්ලෝ තියාගන්නවා. එතකොට ඔයගොල්ලෝ මුදල් ගෙවපු බවට සනාථ කරන්න පුළුවන් මේ කෝදිසි එකෙන්. ඒ නිසා නම මේ පොඩ්ඩක් ඒට මෙටුණා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඕගොල්ලන්ට දැන් පැහැදිලි ඇති කියන්නේ ඩිස්සෝකුපාත කොලයක් ඉල්ලන්න කීයක් ගෙවන්න ඕනද කියලා. යුරෝ 70යි 746ක්. ඒ වගේම මතක තියාගන්න යුරෝ 16ක මුද්‍රයකුත් අවශ්‍ය වෙනවා. මම ඒක කියන්නේ ඉදිරියේදී ඊළඟ පිටුවේ සඳහන් කරන්නම් මොනවද අවශ්‍ය කරන කියවිලි කියලා. එහෙමනම් අපි ඉදිරියට යමු. ඔයගොල්ලන්ට දැන් මේ තමයි බූස්ටර් එක. ඒ කියන්නේ අපි ලියුම් කවරේ කියලාත් කියනවා. බූස්ටර් එක කියලා කියනවා. එතකොට මේ බූස්ටර් එකේ මෙතන කප් තැපල් සංකේතාංකය, මෙතන ලෝකලිතායක. ලෝකලිතායක කියන්නේ ඔබගේ ප්‍රධාන කුස්තුරයක පිටලා තියෙන නගරේ නම. දැන් අපි පිරෙන්සි කුස්තුරයකට නම් මේක තැපල් කරන්නේ පිරෙන්සි. අපි මිලානෝ කුස්තුරයකට නම් අපි මේක තැපල් කරන්නේ මිලානෝ. නාපෝලි නම් නාපෝලි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ කුස්තුරයක කොයිද තියෙන්නේ කියලා. ඒ නගරේ නම තමයි ලියන්න ඕන. මෙතන ප්‍රොවින්ස් එක මේ PR වලින් තියෙන්නේ ප්‍රොවින්ස් එක. ඒ කියන්නේ ෆිරෙන්සි නම් F5. ඒ වගේ සෑම නගරයකටම ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට මම කලිනුත් කිව්වා. ඒ නිසා මේක අමාරු නෑ. මේ ලියුම් කර සම්පූර්ණ කරලා මේ එකම සඳහන් වෙනවා මේ පෙර්මිට්ස් සෝජන්. ඒ කියන්නේ ඩිස්සෝකුපාත කොලයක් ඉල්ලුම් කරන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා. ඒ නිසා මම හිතනවා මේ වෙනකොට ඕගොල්ලන්ට පැහැදිලි ඇති ඩිස්සෝකුපාත කොලයක් ඉල්ලුම් කරන විදිය. ඉතින් ඕගොල්ලන්ට කියන්න කැමතියි මේ වීඩියෝ එක මුල ඉඳලම අන්තිම වෙනකම් බලන්න. මොකද තනින් තන බලන්න එපා. එම බැලුවොත් ඕගොල්ලන්ට තේරුම් ගන්න බැරුව යනවා. ඒ වගේම එකපාරක් බලලා මදි කියලා වගේ ඉතින් තව පාරක් බලන්න. මම හිතනවා එම බැලුවාම දෙපාරක් තුන් පාරක් බැලුවාම ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේම පෙර්මිට්ස් සෝජන් එක අයිදුම් කරන්න. ඒ වගේම තව කෙනෙකුට උදව් කරන්න. ඔයගොල්ලෝ දැක්කා ඩිස්සෝකුපාතෝ පෙර්මිට්ස් සෝජන් එකත් අයිදුම් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒකට අයිතුම් කරන්න අවශ්‍ය කියවිලි මම මේ වීඩියෝ එකේ සඳහන් කරනවා. මේක ලොකු කාරණාවක් කියලා හිතන්න එපා. මේක වීඩියෝ එකක් දෙපාරක් බලනකොට ඔයගොල්ලන්ට
ඕගොල්ලන්ගේ මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ගේ කාලයක් ඉතිරි වෙන දෙයක් තමයි මේ ඉගෙන ගන්නේ. කාලය වගේම දැනුම වැඩි කරගන්න පුළුවන්. ඔබට මෙන්ම ඔබේ යාළුවෙකුට, ඒ වගේම සහෝදරයෙකුට, ඥාතියෙකුට මේ වගේ අවස්ථාවක් උදා වුණොත් ඔබට පුළුවන් උදව් කරන්න. එහෙමනම් ඔබ ඩිස්සුකුපාත පෙර්මෙසිස් සොජෝන්නයක් හයිදුම් කරන්නේ කොහොමද කියන එක අද දැනගත්තා. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අමතක කරන්න එපා YouTube channel එක සිංහල අප්ලිකේෂන් සමන් පෙරලා තාලියේ තොරතුරු